සැමට ජේසු පිහිටයි යේෂුවා අනුගාමික එකමුතුවේ සබත් දින අන්තර්ජාල දේව මෙහෙයට ඔබව ආදරයෙන් පිළිගන්නවා. යේෂුවා අනුගාමික එකමුතුවේ ප්‍රධාන අරමුණ නම් ලොව පුරා විසිර සිටින සිංහල භාෂාව කතා කරන කිතුණු සභාවකට යා නොහැකි ඇදහිලිවන්තයින්ට දේව මෙහෙයකට සහභාගී වීමට අවස්ථාව ලබා දීමයි. දැනටමත් ජපානයේ, කොරියාවේ, මැද පෙරදිග, ඊශ්‍රායලයේ, කැනඩාවේ, ඒ වගේම ලංකාවෙත් බොහෝ දෙනෙක් මේ අපිත් සමග සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඒ සැමට ආශිර්වාද කරනවා. ඔබගේ යාළු මිත්‍රයෙක් වෙනත් රටක ඉන්නවා නම් දේව මෙහෙයකට යන්න බැරි අපිව ඒගොල්ලන්ව අපි වෙතට යොමු කරන්න. ඒ වගේම ඔබ වෙනත් සභාවකට ස්ථීරවම සහභාගී වෙන කෙනෙක් නම් මෙම සභාවේ මෙහෙය ඒ වෙනුවට ආදේශ කර ගැනීම සුදුසුයි කියලා අපි හිතන්නේ නැහැ. ඔබ ඒ යන ස්ථීර සභාවටම යා යුතුයි කියන එකයි අපේ හැඟීම. හැබැයි ඒට අමතරව අපිත් සමග ඔබ එකතු වෙන්න කැමති නම් ඔබට අප තුළින් ආශිර්වාදයක් වේවා කියා අපි පතනවා. මෙම දේව මෙහෙයට අන්තර්ජාලය තුළින් එකතු වෙන සහෝදර සහෝදරයන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් අවශ්‍යතාවයන් අනුව මෙම දේව මෙහෙය කොටස් දෙකකට බෙදලා ඉදිරිපත් කරනවා. එක දිගටම ගියාට මැදකදී එක ස්ථානයකදී සමහර අය ඒ දිගුවට නොයා කෙටි සේවයට සහභාගී වෙන්න පුළුවන්. මූලික නමස්කාරය සහ දේව වචනය අඩංගු පළමු කොටසේ දෙවනුව ඔබට ගිවිසුම් භෝජනයට සහභාගී වීමටත් දේව රාජ්‍යයේ සේවය සඳහා මූල්‍ය වශයෙන් සහභාගී වීමට කියා දීමක් සිදු වෙනවා. ගිවිසුම් භෝජනයට සහභාගී වෙනවා නම් පමණක් දෙවැනි කොටස දක්වා රැඳී සිටින්න. ඒ වගේම පූජා යදුම ගැනත් අපි ඔබට කියා දෙනවා. අතිශයින්ම වැදගත් දෙයක් කියන්න ඕනේ, අපි ඔබගෙන් කිසිදු මුදලක් බලාපොරොත්තු වන්නෙත් නැහැ, ලබා ගන්නෙත් නැහැ කියන එක අවධාරණය කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් අපිට බැංකු account එකක්වත් නැහැ. හොඳයි, එහෙමනම් නමස්කාරයට සහභාගී වී දේව වචනයට ඇහුම්කන් දෙන්න ඔබට ආරාධනා කරනවා. ඔබට ජේසු පිහිටයි. එලෝහිම් මැම්කාර දෙවිදුනි එල්එලියෝ අති උත්තම වූ එල්රෝයි මාදෙස බලන්නා වූ එලෝලා ඔබ සදාකාලිකයි එල්ෂඩායි සර්ව බලධාරී අදොනා
නමිනි නමදින් නේමීමා නමදින් නේමීමා නමදින් නේමීමා මගේ දෙව්පියාණෙනි නමදින් නේමීමා නමදින් නේමීමා නමදින් නේමීමා මගේ දෙව්පියාණෙනි සුබ නත්තලක් වේවා. දෙසැම්බර් මාසයේ 25 වෙනිදාට අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරනවා. ඉතින් ඒක ප්‍රීතිමත් දෙයක්. බයිබලයේ කොහොමද සඳහන් වෙලා නැහැ යේසුස් වහන්සේ අහවල් දවසේ උපත ලැබුවා කියලා. නමුත් සම්ප්‍රදායක් හැටියට අවුරුදු මා හිතන්නේ 2000කට කිට්ටු වෙන කාලයක් දෙසැම්බර් මාසයේ 25 වෙනිදා ලෝකේ පුරා යේසුස් වහන්සේගේ උපත සාමය කුමාරයාගේ උපත සමරනවා. දැන් යමෙක් කියන්න පුළුවන් උන්වහන්සේ එදා ඉපදුනේ නෑනේ කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් අපි සම්ප්‍රදායක හැටියට සමරනවා. ඒ නිසා අපි උන්වහන්සේගේ උපන්දිනය මෙලොවට වැඩිම ගැන අපි ප්‍රීතිය ප්‍රකාශ කරනවා. මේක හොඳ දෙයක්. හැබැයි ඉතින් අපි කියන්නේ ආවල් දවසම විය යුතුයි කියලා. මොකද ග්‍රීක එහෙම නැත්නම් රුසියානු ඕර්තොඩොක්ස් චර්ච් වල ඒගොල්ලෝ ජනවාරි මාසේ සමරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මා හිතන හැටියට ඔබ ඕනෑම දවසක යේසුස් වහන්සේගේ උපත සමරන්න පුළුවන්. මොකක් නිසාද? උන්වහන්සේ ඔබ තුළ සිටින නිසා. දැන් මේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරීමේදී මම දන්නවා බොහෝ අය ඒක නිකන් ප්‍රිය සාදයක් පමණයි. ප්‍රීතිමත් කාලයක් පමණයි සමහර අයට. නත්තල කියන දෙය සැබෑ අර්ථය නොදැන කමින් බොමින් ප්‍රීති වෙමින් බොහෝ අය කාලය ගත කරනවා. ඒක දොස් කියන්නත් බෑ. දැනුවත් හෝ නොදැනුවත්ව ඔවුන් යේසුස් වහන්සේගේ උපත සමරනවා. හැබැයි වඩා හොඳයි උන්වහන්සේ පිළිබඳ දැනීමක් ඇතුව දැනුවත්ව උන්වහන්සේගේ මෙලොවට පැමිණීම සමරන එක වඩා හොඳයි කියන එකයි මගේ හැඟීම. හොඳයි, එහෙම කරන්න නම් අපි යුතු දෙයක් තියෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ සැබෑ අර්ථය දැනගන්න සිටියොත් හොඳයි. ඒක දැනගැනීම අතිශයින්ම වැදගත්. නැත්නම් අර බොරුවට නිකන් ප්‍රිය සංഭാෂණ නත්තල්කාරයෝ වෙනවනේ. නෑ එහෙම නෙවෙයි. යේසුස් වහන්සේගේ පොතේ අර්ථය දන්නවා නම් අපිට සැබවින්ම ඒ උත්සවය අපි සමරන එක ඉතාමත්ම අර්ථවත් දෙයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි බලමු මුලින්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳ සැබෑ අර්ථය කුමක්ද කියලා පොඩ්ඩක් සලකලා බලමු. මේ ගැන එක කරුණක් අපි පළමුවෙන්ම ගන්න ඕන. ප්‍රශ්න 5ක් දිහා අපි බලමු. ප්‍රශ්න 5ක්. ප්‍රශ්න ගොඩක් අහන්න පුළුවන්. අපි ප්‍රශ්න 5කින් අපි සීමිත කාලය තුල අපි ප්‍රශ්න 5කින් මේ යේසුස් වහන්සේගේ උපත පිළිබඳ සැබෑ අර්ථය අපි ටිකක් විමසලා බලමු. පළවෙනි ප්‍රශ්නය ඇවිල්ලා යේසුස් වහන්සේ මෙලොවට පැමිණීමට හේතුව කුමක්ද කියන්නේ. යේසුස් වහන්සේ මෙලොවට පැමිණීමට හේතුව කුමක්ද? හේතුව. දෙවනුව යේසුස් වහන්සේ මෙලොවට පැමිණීමේ අරමුණ කුමක්ද? උන්වහන්සේගේ අරමුණ. මොකද්ද මේ අරමුණ කියන එක අපි දැනගන්න. තුන්වනුව යේසුස් වහන්සේ කියන්නේ සැබවින්ම කවුරුන්ද? දැනගත්තොත් හොඳයි. අපි මේ
උත්පත්තිය සමරන කවුද ඇත්තටම මේ? කවුද මේ? ඒක දැනගන්න ඕනේ. නිකම් මේ සභාවේ දේවගැතිතුමා කිව්ව පළියටවත් නැත්නම් අපේ දෙමව්පියෝ කිව්ව ටියට පළියවත් නෙවෙයි. අපි පුද්ගලිකව දැනගන්න ඕනේ කවුද මේ? යේසුස් වහන්සේ කියන්නේ. හතරවෙනුව අපි බලන්න ඕනේ දෙයක් තමයි උන්වහන්සේ ගෙන ආපු පණිවිඩය කුමක්ද? මොනවද උන්වහන්සේ අපිට ගෙන ආපු පණිවිඩය? නිකන් ආවේ නෑ. පණිවිඩයක් ගේන්නේ නෑ. මොකද්ද මේ පණිවිඩය? අවසාන වශයෙන් අපි සරකලා බලමු. උන්වහන්සේ අපට දුන්නා වූ තිලිනය කුමක්ද කියලා. දන්නවද උන්වහන්සේ අපිට තිලිනයක් දීලා ගියයි කියලා? තෑග්ගක් දීලා ගියයි කියලා. තෑග්ග දීලා තියෙනවා කියලා. දන්නවද? මොකක්ද උන්වහන්සේ අපිට දුන්න තිලිනය? මේ ප්‍රශ්න පහ දිහා අපි එකින් එක විමසලා බලමු. මම හිතන්නේ එහෙම අපි හොඳට මේ තේරුම් ගත්තොත් මේ නත්තල සැපරීමේදී ඔබට විශේෂ අමුත්තක් දැනෙවි කියලා මම විශ්වාස කරනවා. අපි මේ ගැන ටිකක් විමසලා බලමු. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. යේසුස් වහන්සේ මෙලොවට පැමිණීමට හේතුව කුමක්ද? දැන් මේක පැහැදිලි කරන්න කරුණු කිහිපයක් ඔබ දකිනවා දැන් මෙතන. අපි එකින් එක බලමු. පිළිවෙලකට මොකද්ද මේ කතාවේ මුල කියලා. මුල ආරම්භයේම තමයි. අපි දන්නවා උත්පත්ති පොතේ තමයි ආරම්භය. ආරම්භයේදී දෙවියන් වහන්සේ මිනිසාව මැව්වා. අපි දන්නවා ආදම සහ ඒවව දෙවියන් වහන්සේ මැව්වා. ඒ මැව්වේ මක් නිසාද? උන්වහන්සේ සමග ඉන්න. නේද? නැත්නම් මවල පළයල්ල කිව්වේ නෑ. බලෝඩ් දිහා පළයල්ල කිව්වේ නෑ. මවල මා සමග ඉන්න කියන එක තමයි අදහස් කළේ. දෙවියන් වහන්සේ ඔවුන් මැව්වේ උන්වහන්සේ සමග ඉන්න. ඒක මතක තියාගන්න. දෙවියන් වහන්සේ සමග රැඳී සිටීම සඳහා තමයි දෙවියන් වහන්සේ මිනිසාව මැව්වේ. නමුත් අපි දන්නවා. අපි බයිබලයේ කියලා තියෙන අපි දන්නවා. මේ මොවුන් දෙදෙනාගේ අකා දෙවියන් වහන්සේගෙන් වෙන්වීමක් සිද්ධ වුණා. දැන් හොඳින් බලන්න ඒ දෙන්නම තමයි කැමැත්තෙන් දෙවියන් වහන්සේගෙන් වෙන්වීමක් සිද්ධ වුණේ නේද? අකීකරුකම තුලින් වෙන්වීමක් වුණා. අපි දන්නවා හැංගුණා ඉඳලා හොයාගන්න බැරි වෙයි කියලා. අනේ ඒගොල්ලෝ වෙන් වෙනවා. ඒගොල්ලෝ වැරද්දා. සාතන්ගේ වචනේට කීකරු වෙලා දෙවියන් වහන්සේට අකීකරු වුණා. මේකේ තමයි පාපය කියන්නේ. දැන් මේ පාපය කියන ප්‍රශ්නේ අහුවම බොහෝයට හරියට පිළිතුරක් දී ගන්න බෑ. ප්‍රශ්නෙට ගොඩක් දෙනවා. උත්තර දෙනවා. පාපය කියන්නේ ඉතාමත්ම පැහැදිලිවම දෙවියන් වහන්සේගේව විශ්ීම. ඒ තමයි පාපය කියන්නේ. දෙවියන් වහන්සේ එක්ක නැතුව වෙනම දෙවියන් වහන්සේ එක්ක නැතුව වෙන් වෙලා වසන එක තමයි පාපය කියන්නේ. ඒ පාපේ ඉන්නේ කියලා කියනවා. ඉතින් දෙවියන් වහන්සේගේ වෙන්වීම තමයි පාපය කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. දෙවියන් වහන්සේගේ වෙන්වීම පාපේ නම් දෙවියන් වහන්සේ විතර පැමිණීමෙන් මේ පාපේ ඉවත් වෙනවා. හරි. දැන් යේසුස් වහන්සේ අපිට කියන්න පුළුවන් මේ දෙවියන් වහන්සේගේ වෙන්වීමේ විරසකයේ තියෙනවනේ. නිසා දෙවියන් වහන්සේගේ කියන එක යේසුස් වහන්සේ ඇවිල්ලා විරසකේ සංහිඳියාවයි. ඒ කියන්නේ වෙන්වීමේ ඉවත් කරන්නා වූ නැවත එකතු කරන්නා වූ පියාණන් වෙතට අපි එකතු කරන්නා වූ කෙනා තමයි යේසුස් වහන්සේ. අනේක මතක තියාගන්න. යේසුස් වහන්සේගේ අපි කල්පනා හේතුව මොකක්ද කියන්නේ? යේසුස් වහන්සේ තමයි අපව නැවත දෙවියන් වහන්සේට කිට්ටු කරන්නේ. 2 කොරින්ති 5:18 කියනවා සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා. හැම දෙයක්ම මේ ලෝකේ හැම දෙයක්ම සෑම දෙයක් මේ ලෝකේ කිසිම දෙයක් නැහැ. මේ විශ්වයේ කිසිම දෙයක් නැහැ දෙවියන් වහන්සේ මවපු නැති. සෑම දෙයක්ම උන්වහන්සේගේ මැවිල්ලයි. උන්වහන්සේ ක්‍රිස්තුස්ට දැනගන්න උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරනකොට කියන අප තමන් වහන්සේ වෙත සමගි කරගෙන තියෙනවා. දන්නවද? දැන් මේ අපි නෙවෙයි ගිහිල්ලා සමගි උන්වහන්සේමයි යම්කිසි ක්‍රියාවක් තුලින් අපිව උන්වහන්සේ වෙත සමගි කරගත්තා. ඒ ඇවිල්ලා යේසුස් වහන්සේ තුලින් නේද? අප තමන් වහන්සේ වෙත සමගි කරගෙන සමගි කිරීමේ සේවයට අප දීලා තියෙනවා. අපිට දීලා තියෙනවා. සමගි දීලා තියෙනවා. සමගි කිරීමේ සේවය අපිට දීලා තියෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? පළවෙනි එක දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු අපි
යේසුස් වහන්සේ අප උන්වහන්සේට සමගි කරගත්තා. දැන් අපිව කැඳවලා තියෙනවා සමගි නොවී ඉන්න අයට වෙත ගොස් යේසුස් වහන්සේ තුළින් ඒ අයවත් සමගි කරවා ගන්න. මේකට අපි කියනවා සුභාරංචිය පැතිරවීම කියන එක. ඒක මෙතන කෙටියෙන් මම කිව්වා. දැන් පුළුවන්. දැන් අපි යනවා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටියා. යේසුස් වහන්සේ නිසා අපි දෙවියන් වහන්සේ වෙතට ආවා. දැන් අපි දෙවියන් වහන්සේත් එක්ක මෙහෙම අපිට දැන් පුළුවන් අබ්බා පියාණෙනි කියලා උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා. අබ්බා කියන්නේ ඉතාමත්ම ප්‍රේමාන්විත ලාංවිත ඇමතුතුමක් පියාණන්ට. අපි සමහරට අපේ අම්මා තාත්තලාට අප්පච්චිලාට දැඩි කියමු මොනවා හරි කාට හරි අපි හරි ආදරෙන් කතා කරනවා. අපි සමහරලාට නේද කතා කරන්නේ බොහොම ලෙන්ගතුකම. අන්න මේක ඊටත් වඩා අබ්බා පියාණෙනි කියලා අපිට උන්වහන්සේට කතා කරන්න පුළුවන්. මෙන්න මෙවැනි තැනකට අපි ඇවිල්ලා ඉන්නවා. හොඳයි, දෙවෙනි කරුණ අපි දිහා බලමු. උන්වහන්සේ මෙලොවට පැමිණෙන අරමුණ කුමක්ද? අපි කියවනේ යේසුස් වහන්සේ විරසකේ සංහිඳියාව. ඒක ලස්සන බරපතල වචන වෙන්න පුළුවන්. ඒ වුණාට හරි සැහැල්ලු තේරුමක් තියෙනවා. අර අපි මෙහෙම කියන්න පුළුවන් දෙවියන් වහන්සේත් එක්ක තරහ වෙලා ගිය අපිව දැන් යේසුස් වහන්සේ පැමිණිලා පියාණන්ට නැවත යාළු කරලා දීලා තියෙනවා. මේ බොහොම සරලව මම කියන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. අපි තරහ වෙලා පාපේ ඇති කරගෙන හිටියා. නමුත් යේසුස් වහන්සේ ඇවිල්ලා අපිව ගිහිල්ලා තාත්තා ගාවට අප්පච්චි ගාවට එකතු කරලා දුන්නා. රෝම 3:23 කියනවා සියල්ලෝම පව් කොට සෑම කෙනෙක්ම ඔබත් මමත් මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ම හිටියා වූ ඉන්න එන්නා වූ හැම කෙනෙක්ම පාපේ කරලා තියෙන්නේ. ඒ අයව යේසුස් වහන්සේගේ ගැලවීමේ මාර්ගය ඉවත් වීමයි. දැන් හොඳට බලන්න. යේසුස් වහන්සේගේ ගැලවීමේ මාර්ගය ඉවත් වෙලා ඉන්නවා. දැන් සියල්ලම පව් කොට එහෙනම් ඒක අනිත් පැත්ත ඇවිල්ලා අපි පස්සෙ දරගන්න යනවා. යේසුස් වහන්සේගේ ගැලවීමේ මාර්ගයට ආවොත් ඊට පස්සේ අර සියල්ලෝම අපි වැටෙන්නේ නැහැ. ඒතර අපි පව් කොට පව් නැති සෙනඟක් හැටියට පත් වෙනවා. දෙවියන් වහන්සේට ආවයි කියන්නේ පාපේ නැහැ කියන්නේ. හොඳට තේරුම් ගන්න. පාප ක්‍රියා ගැන නෙවෙයි මම කතා කරන්නේ. දෙවියන් වහන්සේගෙන් වෙන්න සිටීමේ පාපය ගැන. ඉතින් යේසුස් වහන්සේ විතර ආවොත් උන්වහන්සේගේ ගැලවීමේ මාර්ගය ඒ පියාණන් සමග අපි බැඳී සිටිනවා. මේ හොඳට තේරුම් ගන්න උන්වහන්සේගේ මෙලොවට පැමිණීමට අරමුණ නම් අර සියල්ලම පව් කරලා වෙන් වෙලා ඉන්න එක ඒක වෙනස් කරන්න. ඒක තමයි උන්වහන්සේ වෙලා කරේ. නේද? උන්වහන්සේ මේ ලෝකෙට ආවේ ඒ නිසායි. අපි ඉගෙන බලමු තව ඉදිරියට. තුන්වෙනි ප්‍රශ්නේ අපි අහුවේ යේසුස් වහන්සේ සැබවින්ම කවුරුද? දැන් අපි මේ යේසුස් වහන්සේ ගැන ගොඩක් කතා කරනවානේ. හොඳයි නේද? කවුද මේ කියලා හරියටම දැනගත්තොත්. ගොඩක් දේවල් කියනවා නම් වචන 1000ක් කියනවා දෙවියන් වහන්සේ සාමී කුමාරයා මාර්ගයේ ජීවනයේ සත්‍ය වගේ ගොඩාක් දේවල් අපිට කියන්න පුළුවන්. නමුත් අපි බලමු බයිබලයේ පද 1000ක් හොයාගත්තා. මම හිතන්නේ කොට උත්තරේ. එකක් තෝරාගත්තා මම. එක. අමාරු නේද? එකක් තෝරාගන්න. නමුත් මම තෝරාගත්තා මේක. මේක මේ කාලයටත් ඔබිනවනේ. මොකද අපි මේක අහනවා මේ කාලේ මේ වචනේ ඕලාට මේ දේශනාවලදී ඔබ යන සභාවේ දේවගතිවලු මේ ගැන දේශනා කරන්න පුළුවන්. මේ වචනේම පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා මේ කත්තලේ. මේ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා ඕකේවට මේ යන්නේ. යේසුස් වහන්සේ සැබවින්ම කවුරුද? මම තෝරාගත්තා යෙසායා පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. දැන් මේ පදේ හොඳට බලන්න. නිකන් කියවලා ඉක්මන් කරලා කොලේ පෙරලන්න එපා. හරිද? මේක කියවලා මේ පිළිබඳව මෙනෙහි කරමු. මොකද කියන්නේ? සමිදානන් වහන්සේ දෙවියන් වහන්සේ මෙලොවට ලකුණක් දෙනසේක. ලකුණක් දෙනවා. මේක මේ ඉසෙහිමසේ ලකුණක් නෙවෙයි. හාස්කමක් ඔව් ලකුණක් දෙනවා. මොකද්ද? බලන්න කන්‍යාවක් පිළිසිඳගෙන. අහලා දිනවද එහෙම දෙයක් වෙනවා? මං හිතන්නේ මානව ඉතිහාසයේ ලෝකේ මැවිල්ලේ පටන් ආදම්ගේ ඒ වාගේ පටන්
මේ අද මේ ඔබ මේ අහන මොහොත දක්වා කිසිම අවස්ථාවක කන්‍යාවක් දරුවෙක් ලැබිලා නැහැ. කියන්නේ පිරිමියෙකුගේ බීජයක් නොමැතුව සීල් දෙකක් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. නොමැතුව කිසිම ස්ත්‍රියක් දරුවෙක් බිහි කරලා නැහැ. මොකද අපි දන්නවා මේක ජීව විද්‍යාත්මකව මිනිසෙකු සහ ස්ත්‍රියක එකතුවීමෙන් තමයි ඒ තුලින් තමයි දරුවෙකු උපත ලබන්නේ. නමුත් මෙතනදී කියනවා කන්‍යාවක එසේ කිසිම එකතුවීමක් නැතුව කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරනවා. මෙන්න මේක තමයි අපි මේ සමරන නත්තල්ලයි කියන දවසේ සිද්ධ වෙච්ච දවස. කවදා හරි දවසකදී වුණා මරියතුමි කන්‍යාවක සිටියේදී ශුද්ධාත්ම බලයෙන් තම කුස තුල දරුවෙකු බිහි වී මාස 9ක කාලයක් ඒ නිමිත කාලයේ ගොස් ඇය මෙලොවට දරුවෙකු නෙවෙයි පුත්‍රයෙකු බිහි කළා. ඇත්තම මේක එකතන කියනවා දරුවෙකු බිහි දෙනු ලබන්නේ දරුවෙකු බිහි කරන්නේ පුත්‍රයෙකු දෙනු ලබන්නේ කියලා වෙන තැනක කියනවා. ඉපදෙන්නේ දරුවෙක් නමුත් ඒ දේව පුත්‍රයා. හොඳයි අපි ඒක වෙන වෙලාවකට තියමු. ඉතින් මේවා පුත්‍රයෙකු බිහි කරන්නේ. දැන් ඒ හාස්කම ඒ ලකුණ වුණා. ඒක තමයි අපි දන්නවා ඒක උනේ. දැන් ඒ කවුද ඒ ලකුණ? මොකක්ද ඔහුගේ නම? එම්මානුවෙල් යන නම ඔහුට තබන්නේ. නම එම්මානුවෙල් කියලා නම. දැන් මේ නම වල තේරුම අර්ථයක්. මොකද්ද මේ එම්මානුවෙල් කියන්නේ? සිකින් Emmanuel God with us, God in us කියන අදහසක් තමයි කියන්නේ. සිංහලෙන් අපිට කියන්න පුළුවන් එම්මානුවෙල් කියන්නේ අප සමග ඕන කියන්න පුළුවන් අප තුල අප සමග සිටින්නා වූ දෙවියන් වහන්සේ. දැන් යේසුස් වහන්සේ කියන්නේ අප සමග සිටින්නා වූ දෙවියන් වහන්සේ. මේ ස්වර්ගයේ ඈතට වෙලා අපිට නොපෙනෙන තැනක ඉන්නව නෙවෙයි. දන්නවනේ බයිබලයේ අපි එක තැනක කියනවා නේද? දැන් ජීවත් වන්නේ මානව මා තුල. It is no longer I live but Christ that liveth in me. නේද? ඒක කියන ඉංග්‍රීසි බයිබලෙ සිංහල කියන්නේ දැන් ජීවත් වන්නේ මානව. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මා තුල සිටිනාසේ. ඇත්තෙන්ම ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලුම්කාර දෙවියන් වහන්සේ ලෙස ඔබගේ දෙවියන් වහන්සේ පිළිගත්තා නම් උන්වහන්සේ ඔබ තුල වැඩ සිටිනවා. දන්නවද? ඔබ තේරුම් ගන්නත් අමාරුයි. හරිද? නමුත් ඔබ තේරුම් ගත්තත් පිළිගත්තත් නැතත් බයිබලයේ ලියලා තියෙනවා උන්වහන්සේ ඔබ තුල ඉන්නවා කියලා. ඉතින් නොදැන ඉන්නවට වැඩිය හොඳයි දැනගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා ඒක දැනගත්තොත් මම නම් දන්නවා. ඉතින් අප සමග සිටිනා වූ දෙවියන් වහන්සේ මා තුල සිටිනා වූ තැනන් වහන්සේ කියන එක අපි පැහැදිලිව හොඳයි. ඊළඟ බලමු ඒකෙම තව අපි තවදුරටත් පැහැදිලි කරමු. එම්මානුවෙල් කියන්නේ අප සමග සිටිනා වූ දෙවියන් වහන්සේ. මේක උණ හැටි ගැන පිලිප්පි පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ සිට 9 වෙනි පදයේ දක්වා මෙහෙම සඳහන් වෙනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක. යේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි. අන්න ඒක මතක තියාගන්න. වෙන්න අය නෙවෙයි. අපි දන්නවනේ පියාණන්, පුත්‍රයාණන්, ශුද්ධාත්මයන්ම කියන්නේ එකම එක දෙවියන් වහන්සේ. ඒක අපි දන්නවා. දන්නේ නැත්නම් ඉතින් ඔබට ඇදහිල්ලෙන් ඒක එක තැනකට යන්න වෙනවා. හොයන්න ඔබට හම් වෙයි. නමුත් අපිට මේ කියන මට ඒ ප්‍රශ්නයක් නැහැ. වහන්සේ ඒකම දෙන්නා. මේ රූපේ දරනසේ. දෙවියන් වහන්සේට සමානව ඒ සිටීමේ තමන් අල්ලාගෙන සිටිය යුතුයි. කියන්නේ ඒ සමානකම තමන් අල්ලාගෙන ඉන්න ඕනකමක් තිබුණා. ඒ නිසා උන්වහන්සේ ස්වර්ගයෙන් දැස ආවේ. ස්වර්ගයෙන් මේ ලෝකයට ආවේ නේද? එහෙම තියෙදි වස්තුකයි නොසිතා ඒ ඉවත් කර 16කුගේ ස්වරූපයකින් මෙන්න මේ දෙවියන් වහන්සේ 16කුගේ ස්වරූපය අරගෙන මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණි මිනිසෙක් බවට පත් වුණා. දෙන්න මොන තරම් සුන්දර දෙයක්. වෙන කිසිම දෙවි කෙනෙක් කියා ගන්න කවුරු හරි වෙනකොට මේ මිනිසෙක් හැටියට මේ ලෝකෙට ඇවිල්ලා අපිත් සමග දැනටත් අපිට පණිවිඩයක් දීලා දැනටත් අපි සමග කතා කරන්න කවුරු හරි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පව. මනුෂ්‍ය කාර්යයේ සිටිය කලක් ඒ වගේ උන්වහන්සේ මරණයක් ඒ කියන්නේ කුරුසේ මරණයක් දක්වාම උන්වහන්සේ සිටියා. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඉතා උසස්ම ස්ථානයට
වඩාම උසස්ම නාමයට උන්වහන්සේ දුන්නා. ඒ කියන්නේ යේසුස් වහන්සේ මේ පහළ ඇවිල්ලා මනුෂ්‍ය වෙෂින් අරගෙන මේ ලෝකෙ හිටියයි කියලා පැටීමක් උන්නේ නැහැ. නමුත් උන්වහන්සේ නැවතත් උසස්ම ස්ථානයේ දෙවියන් වහන්සේ ලෙසම අපි දන්නා බයිබලයේ කියවන්නේ ඊදරවුත් එහෙම උන්වහන්සේගේ බල පරාක්‍රමය හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඉම්මානුවෙල් අප සමගයි කියන එක ඕනම තමයි පැහැදිලි. ඊළඟට අපිට අහන්න පුළුවන් දෙයක් තමයි උන්වහන්සේගේ පණිවිඩය මොකක්ද කියලා. අපි පැහැදිලිව දන්න දැනටමත් ඔබ කියනවා ඇති යොහාන් 3:10 ඔබ කටපාඩමින් කියනවා ඇති මේ මොකද. මොකද ඔබ සෑම කෙනෙක්ම මේ දේ දන්නවා. නමුත් අපි බලමු. 3:10 විතරක් නෙවෙයි 17:18ත් අපි බලමු. 16 කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරමට ලෝකයට ප්‍රේම කළසේ. පැහැදිලි කරලා මේ මුළු ලෝකෙටම දෙවියන් වහන්සේගේ තාමත්ම බලවන්ත වූ ප්‍රේමයක් තියෙනවා. තම ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් දෙනවා කියන්නේ උන්වහන්සේම මනුස්ස වෙසක් අරගෙන මේ ලෝකෙට එන්න තරමට උන්වහන්සේ අපට ප්‍රේම කළා කියලා. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා සෑම දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබන පිණිස. මේක තේරුම් ගන්න බලන්න. එහෙම කරේ දැන් උන්වහන්සේ මේ ලෝකයට ආවා. උන්වහන්සේ කෙරෙහි අදහන. උන්වහන්සේ ගැන දැනගන්න නෙමෙයි. උන්වහන්සේ ගැන සමහර වෙලාවට විශ්වාසයක් තබන එක නෙවෙයි. උන්වහන්සේ කෙරෙහි අදහන. සම්පූර්ණයෙන්ම උන්වහන්සේ කෙරෙහි අදහන කෙනාට සදාකාල ජීවනය ලැබෙනවා. සදාකාල ජීවනය කියන්නේ අපි කියනවා මුලින් දෙවියන් වහන්සේගෙන් වෙන්න උනායි කියලා. නෑ. දැන් ඊට පස්සේ දෙවියන් වහන්සේගෙන් එකතු වුණාට පස්සේ ආයෙ වෙනවීමක් ඇතිවන්නේ අදටත් හෙටටත් සදාකාලයටම මේ ලෝකෙන් මතුවට දෙවියන් වහන්සේ සමග ඔබත් මමත් සිටින්නේ සිද්ධ වෙනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ ලෝකෙට එව්වේ ලෝකයා විනිශ්චය කරන්න පිණිස නොවේ. අපිව විනිශ්චය කරන්න නෙවෙයි ආවේ. මතක තියාගන්න. මොහේ හිතනවා දෙවියන් වහන්සේ ආවේ අපිව මේ විනිශ්චය කළා. නෑ. උන්වහන්සේ ආවේ උන්වහන්සේ කරන කොටගෙන අපව ගලවන පිණිසයි. කියලා බලන්න. උන්වහන්සේ කරන ගලවන පිණිසයි. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ කුරුසිය මත ඒ යාගයක් බවට පත් වෙන්නේ. උන්වහන්සේ කෙරෙහි අදහ ගන්නා සෑම කෙනෙක්ම අපි උන්වහන්සේව අදහනවා නම් විනිශ්චය කරනු නොලැබේ. අදහ නොගන්නා කෙනා නොගන්නා බැවින්ම විනිශ්චය කරනු ලැබේ. අදහ නැති හින්දායි. උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් කෙරේ අදහ නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබෙන්නේ. දැන් මතකද එක කාලයක අපි අදහගන්නේ නැතුව හිටියන්නේ මන් දන්නේ අපි හැමෝම. දැන් ඔබ මේ කිතුණු පවුලකට ඉපදුණු පළියට ඔබ ඇදහිලිවන්ත එකුනේ නැහැ. එහෙම හිතනවා නම් පොඩක් හිතලා බලන්න. ඔබ පුද්ගලිකව යම් කිසි දවසක මම යේසුස් වහන්සේව අදහනවා. මගේ දෙවියන් වහන්සේ ලෙස පිළිගන්නවා කියලා කියන අවස්ථාව වෙනකන් අපි ඇදහිලිවන්ත උනේ අපි විනිශ්චය වෙලා තිබේ. නමුත් උන්වහන්සේව අය අදහගත්ත අවස්ථාවේදීම අපි මේ පාපේ වත් වෙලා අපි විනිශ්චයෙන් මිදලා අපේ සදාකාල ජීවිතයට යොමු වීමක් සිද්ධ වුණා. දැන් එබැවින් දැන්ක විනිශ්චය කරන ලබන කියන්නේ ඒව අදහන්නේ නැති අය. හොඳයි. පස්වෙනි ප්‍රශ්නේ. උන්වහන්සේ අපට දුන්නා වූ තිලිනය කුමක්ද? මොකද්ද උන්වහන්සේ අපට දුන්න තිලිනය? මේක තේරුම් ගන්න පුළුවන් හොඳට දන්නනේ තිලිනය කියන්නේ මෙහෙම කියමු. නත්තල් තෑග්ග. උන්වහන්සේ උපතනේ නත්තල් දිනේ නා. උන්වහන්සේව තමයි අපේ තෑග්ග. උන්වහන්සේ අපිට තෑග්ගක් අරගෙන තමයි මේ ලෝකෙට ආවේ. මොකද්ද මේ දුන්න තෑග්ග? මොකද්ද මේ තිලිනය? තිලිනය මොකක්ද? රෝම 6:22-23 කියනවා නමුත් දැන් නුඹලා පාපයේ නිදහසක් ලදුව දෙවියන් වහන්සේගේ දාසයෝයයි සුද්ධාත්මයන්න් සදා පළ දරන්න ඕනේ. දැන් අපි දෙවියන් වහන්සේ වෙන්නේ සදාකාල දැන්ම අපි සදාකාල ජීවිතේ තියෙන. ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත කෙනෙක් නම් ඔබගේ දෙවියන් වහන්සේ හැටියට ඔබට සදාකාල ජීවිතේ තියෙන. ඔබ යේසුස් වහන්සේ පිළිගත්ත කෙනෙක් නම් ඔබගේ දෙවියන් වහන්සේ හැටියට ඔබට සදාකාල ජීවනයේ දැන්ම හිමි. මේ ලෝකේ මරණකම් ඉන්න ඕනේ දැන්ම හිමි. මේ අපේ ශරීරයේ මැරෙන අවස්ථාවේදී අපේ ආත්මේ ප්‍රාණය සුපුරුදු පරිදි සදාකාලම ජීවත් වෙනවා. සුපුරුදු පරිදි නෙවෙයි ඉතින් පොඩ්ඩක් වෙනස්. නමුත් සදාකාලම ජීවත් වෙනවා. 23 වෙනි පදයේ අතිශයින්ම වැදගත්. මක් නිසාද පාපයේ කුලිය නම් මරණයයි. ඒ කියන්නේ ඇත්තම පාපයේ කුලිය සදාකාල මරණයයි කියන එකයි
අදහස් කරන්නේ. පාපය කියලා අපි කියවනේ දෙවියන් වහන්සේගේ වෙන්ව සිටීමනේ. දෙවියන් වහන්සේගේ වෙන්ව සිටීම නිසා අපාය සදාකාල මරණය කියන දේ ඉන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ දීමනාව නම් කියලා කියන දෙවියන් වහන්සේ අපිට දීමනාවක් අපිට දුන්න නත්තල් තෑග් කියලා කියන්න පුළුවන් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මේක දුන්නේ කියන්නේ මොකක්ද? කවදාවත් අපේ ආත්මීය ප්‍රාණය මෙලොයින් එහාටත් කවදාවත් අපේ ආත්මීය ප්‍රාණය මෙලොයින් එහාටත් අපි ස්වර්ගයේ ඉන්නවා දෙවියන් වහන්සේ සමග කාලය ගත කිරීම තමයි. මේක මම වැඩි ආගමික ධර්මානුකූල නොවන විදිහට සරලව කියන්න උත්සාහ කරන්නේ. බොහෝ කෙනෙකුට සිවසේ තේරුම් ගන්න පුළුවන් වෙන. ඉතින් මතක තියාගන්න. අවසාන වශයෙන් මේ නත්තල් ඔබට ලැබුණා වූ දෙවියන් වහන්සේගෙන් ලැබුණ නත්තල් තෑග්ග ගැන කියන්න මේක අපිට කියන්න පුළුවන්. පාපය අපව දෙවියන් වහන්සේගෙන් වෙන් කර තබනවා. අපි කියවනේ. ඒක හොඳට තේරුම් ගන්න. අපි මේ මුළු කතාවම සාරාංශය මේකයි. පාපය දෙවියන් වහන්සේගේ සිට පාපේ නිසා අපි වෙන්නවා. අපි දෙවියන් වහන්සේගෙන් වෙන් කර තබනවා. යේසුස් වහන්සේ තව ගැලුම්කාර දෙවියන් වහන්සේ ලෙස අදහනහට දැන් බලන්න මේකයි වෙන්නේ. යේසුස් වහන්සේව ගැලුම්කාර දෙවියන් වහන්සේ අදහනා කෙනාට උන්වහන්සේගේ කරුණාව හා අනුග්‍රහය නිසා සදාකාල ජීවනයට උරුමකම ලැබෙනවා. මෙහෙම කියන්න පුළුවන්. අපිට කර්මයක් නැහැ. අපිට තියෙන උරුමයක්. අපිට මේ උරුමකම ලැබෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මට ඔබට කියන්න තියෙන්නේ මේ නත්තල් සමයේ ඔබට ඒ දෙවියන් වහන්සේගේ නත්තල් තෑග්ගට උරුමකම තියෙනවාද? ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් සදාකාල ජීවනයට ඔබට උරුමකම තිබෙනවා. ඔබ කියනවා නම් මම මගේ පවුලේ අය මගේ අම්මා තාත්තා පරම්පරා ගානකට අපි ක්‍රිස්තියානි නිසා අපිට මේක ඉමේ කියලා ඔබ එහෙම හිතනවා නම් හොඳට කල්පනා කරලා බලන්න. මේ වචනය එහෙම එකක් නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ මෞංකාර දෙවියන් වහන්සේ ලෙස ඔබ පිළිගත යුතුයි. එසේ පිළිගත්තා නම් ඔබට ඒ දෙවියන් වහන්සේ විසින් දෙන නත්තල් තෑග්ග සදාකාල ජීවනයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ලැබෙනවා. එහෙම නැත්නම් මම ඔබට ආරාධනා කරනවා මාත් සමග මම මේ කියන දේ අනුව ඒ පිළිගැනීමට කටයුතු කරන්න. ඔබට මේ එක දේ යේසුස් වහන්සේට විස ආමන්ත්‍රණය කරලා මේ දේ කියන්න. යේසුස් වහන්සේ මම මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරනවා. ඔබ වහන්සේ මා වෙනුවෙන් කළා වූ යාගේ කුරුසිය මත මම පිළිගන්නවා මා වෙනුවෙන් කරේ කියලා. ඒ ඔබ වහන්සේ දෙන්නා වූ මේ නත්තල් තෑග්ග සදාකාල ජීවිතේ මම ඔබ වහන්සේගේ නාමයෙන් මම ඒක ලැබ ගන්නවා. ඔබ ඔය වචන ටික කියන්නේ ඔබට හිතෙන විදිහකට වචන වෙනස් කරලා කියන්නේ. ඔබ අනිවාර්යයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නත්තල් තෑග්ග සදාකාල ජීවිතේ ලැබෙනවා. මේ ඔබ සමට ඉතාමත්ම ප්‍රීතිපත් නත්තලක් වේවා ඔබ සමට යේසුස් ආමේන්. ස්වර්ගයෙහි වැඩ වසනා යානිනි අපගේ ගෞරව වේවා නාමයට ඔබේ. ස්වර්ගයෙහි වැඩ වසනා යානිනි අපගේ ගෞරව වේවා නාමයට ඔබේ.
යන්ත ඉටුවී ඔබේ පැමිණේවා පැමිණේවා රාජ්‍යය ඔබේ ස්වර්ගයෙහි වෙන් පොළොවෙහි කැමැත්ත ඉටුවී ඔබේ පැමිණේවා පැමිණේවා රාජ්‍යය ඔබේ දවස් පතාපව පෝෂණය කළ මැනව දවස් පතාපව පෝෂණය කළ මැනව අපන් අයට කමා කලාක් මෙන් අපටද කළ මැනව අපන් අයට කමා කලාක් මෙන් අපටද කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව පරීක්ෂාවෙන් අපව ආරක්ෂා කළ මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව එරෙහිව අපට එන සතුරාගෙන් අප මුදවා ගත මැනව රාජ්‍යයත් බාලයත් මහිමයත් පියාණෙනි සදාකල්හි ඔබගේමය ආමේන් රාජ්‍යයත් බාලයත් මහිමයත් මේ දක්වා අප සමග සහභාගී වුණ ඔබ සමහරෙක් සමහර විට ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැවුම්කාර දෙවියන් වහන්සේ ලෙස හඳුනාගෙන නැතුව ඇති. මේ අවස්ථාවේදී මම ඔබට මතක් කරන්න කැමති මේක හොඳ අවස්ථාවක් ඔබට ඒ පිළිගැනීම කරන්න. කරුණු කිහිපයක්. පළමුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් මැවුම්කාර දෙවියන් වහන්සේය. උන්වහන්සේ මෙලොවට මනුස්ස විසින් ආ බවත් උන්වහන්සේ කුරුසියක් මත උන්වහන්සේගේ ජීවිතය පූජා කළ බවත් ඒ අප සමගේ පාපය වෙනුවෙන් හතරවනුව උන්වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට බවත් පස්වනුව උන්වහන්සේ නැවතත් මෙලොවට වඩින බවත්. ඔබ මේ කාරණා පහ පිළිගන්නවා නම් ඔබට පුළුවන් ඔබගේ ජීවිතය උන්වහන්සේගේ හස්තයට බාර කරන්න. ඔබ මා සමග මේ මා කියන වදන් කියන්න ඇදහිල්ලෙන් කියන්න. මම කරන්නේ ඔබට මඟ පෙන්වීම පමණයි.
නමුත් ඔබගේ මුවින් ඒ වචන එන විට එය හදවතින්ම ආවොත් හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. නිකම් මුවින් කියන්නේ නැතුව හදවතින්ම. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ මැවුම්කාර දෙවියන් වහන්සේ ලෙස පිළිගන්නට කැමති නම් දැන් ඔබ මා සමග මේ දෙය කියන්න. යේසුස් වහන්සේ ඔබ වහන්සේ මාගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ ලෙස මම පිළිගන්නවා. ඔබ වහන්සේ කුරුසිය මත මාගේ පාපය වෙනුවෙන් යාගයක් වූ බව මම පිළිගන්නවා. ඔබ වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට බව මම පිළිගන්නවා. ඔබ වහන්සේ නැවතත් මෙලොවට වඩිනා බව මම පිළිගන්නවා. මම මගේ ජීවිතය ආත්මය ප්‍රාණය ශරීරය මේ සියල්ල ඔබ වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේ මාගේ ජීවිතයට මඟ පෙන්වන්න මාව ශක්තිමත් කරන්න මට ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේ මම මගේ හදවත ඔබ වහන්සේ වෙනුවෙන් පූජාසනයක් බවට පත් කරනවා. ආමේන්. දැන් අපි මීළඟට ඔබ සැම වෙනුවෙන් යාඥා කරන්නට යනවා. දැන් මේ අවස්ථාවේදී ඔබගේ යම්කිසි ඉල්ලීමක් තිබෙනවා නම් දෙවියන් වහන්සේගෙන් යමක් ඉල්ලන්ට තිබෙනවා නම් ඒක ඔබේ හදවතට ගන්න. කුමන දෙයක් හෝ ඒවා ඒක ඔබේ හදවතට ගන්න. ශරීරයේ අසනීපයක් රෝගයක් නම් ඒ ස්ථානයේ ඔබගේ අත තබා ගන්න. ඔබ යම් කිසි දෙයක් බලාපොරොත්තුව ඉන්නවා නම් ඔබගේ හදවතේ මෙහෙම අත තබා ගන්නට. එතකොට මම ඔබ වෙනුවෙන් යාඥා කරන්නට යනවා. ඔබ ඇදහිල්ලෙන් ඒ ඔබගේ ප්‍රශ්නයට විසඳුම ලබා ගන්න. මතක තියාගන්න. ඒ වන්නේ ඔබගේ ඇදහිල්ල මතයි. මම ඇදහිල්ලෙන් යාඥා කරන්නට යනවා ඔබ වෙනුවෙන්. එපමණක් මදි. ඔබගේ ඇදහිල්ල ඒ මාගේ යාඥාවට එකතු කරගන්න ඔබත් දෙවියන් වහන්සේට කතා කරන්න. ඔබගේ ඉල්ලීම උන්වහන්සේ ඔබට දෙනු ලබනවා. උන්වහන්සේ පැහැදිලිවම කියලා තියෙනවා ඉල්ලන්න එවිට ඔබට දෙනු ලැබේ කියලා. හොඳයි මම යාඥා කරන්න. යේසුස් වහන්සේ මේ අවස්ථාවේදී අපි ඔබ වහන්සේ ඉදිරියට එන්නේ ඔබ වහන්සේගේ දරුවන් ලෙසයි. ස්වාමීනි මේ දැන් මේ බලා සිටින්නා වූ අය ඔවුන්ගේ දෑත් ඔසවා ඔබ වහන්සේට යාතිකා කරන්නේ කුමක්ද කියා ඔබ වහන්සේ දන්නවා. ඔවුන්ගේ හදවතේ තියෙන දේ ඔවුන්ගේ ප්‍රශ්නය කුමක්ද කියා ඔබ වහන්සේ දන්නවා. යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ වචනයට ආකාරය ඉල්ලන්න එවිට දෙනු ලැබේ කියන වචනයට ආකාරව දැන් ඔවුන්ගේ ඒ ඉල්ලීම යාඥාව ඔවුන්ට දුන මැනව. යේසුස් වහන්සේ අපි ඇදහිල්ලෙන් ඔබ වහන්සේගේ ඒ පිළිතුර ඔබ වහන්සේගේ දීමනාව අපි පිළිගන්නවා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ආමේන්. ආමේන්. හොඳයි අද දවසට මේ පමණයි. අපි නැවතත් ලබන සතිය හමු වන තෙක් ඔබ සැමට ජේසු පිහිටයි. දැන් ඔබට පියාණන්ගේ ප්‍රේමයද යේසුස් වහන්සේගේ අනුග්‍රහයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගිත්වයද ඔබත් සමග අදත් සදාකල්හිම වේවා කියා අපි යාඥා කරනවා. ආමේන්.